ඔය 88 89 කාලේ තාත්තව මරන්න ගෙදරට ජීපී සහෝදරවරු වෙනවා කියන එකත්. ඒකට ඒ හා සම්බන්ධව මට විවේචන නැත්තේ නෑ. මට විවේචන තියෙනවා පෞද්ගලික. අලුත් කෙනෙක් හොයාගෙන ආවා. මේ පුද්ගලයා හොයාගෙන එන්න මූලික හේතුවනේ මම මොහොන පුතේ දැක්කා ජාතික ජන බලවේගයේ ලාබාලතම ජාතික විදායක සභික කියලා තරුණ මුහුණක්. ඒ මුහුණ දිහා බැලුවම මට පුංචි හුරුබුරුදු බවක් ආවා. ඒත් එකම බැලුවම රාවින්දු උස්වට කියාව. සුබ දවසක් වේවා. සුබ දවසක්. තරුණයෙකුට කලින් මට අහන්න හිතෙනවා ඔබතුමාගේ වයස කීයද? මුලින්ම බොහොම ස්තුතියි මේ සාකච්ඡාවට මට ආරාධනා කිරීම ගැන. පළවෙනිම ඇහුවා මගේ වයස කීයද කියලා. මගේ වයස දැන් අවුරුදු 27යි. 27යි. ඔව් අවුරුදු 27යි සහ ඔය ජාතික ජන බලවේගයේ විදියට අපි විවිධාකාරයෙන් මැදිහත් වෙනවා විවිධ සමාජ ප්‍රශ්න වෙනුවෙන්, දේශපාලන ප්‍රශ්න වෙනුවෙන් සහ මේ රට අවුරුදු 74ක් තිස්සේ ආපු ගමන් මගක් තියෙනවානේ. ඉතින් තරුණයෝ විදියට අපිට මේක දිහා ගෙවල් වලට වෙලා නැත්තම් අපේ පෞද්ගලික වැඩ කටයුතු කරගෙන බලන් ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා රටේ. ඉතින් ඒ හින්දා අපි මේ ජාතික ජන බලවේගය හරහා සක්‍රියව මේ කටයුතු වලට මැදිහත් වීමක් තමයි මේ අපි කරන්නේ. ලාබාලතම විදායක සභික මීට වඩා බාලයි නැද්ද? නෑ මීට වඩා බාලායි නැහැ මේ. මං වයසින් අවුරුදු 27 වුණාට මම අපසු උසස් පෙළ කරන අවදියේ වගේ ඉඳන් කමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය සංවිධානවල ක්‍රියාකාරීව ඉඳලා පස්සේ මම ලංකා සම සමාජ පක්ෂය, කමියුනිස්ට් පක්ෂය කියන පැරණි වාමාංශික දේශපාලන පක්ෂවල මං වැඩ කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව මගේ පොඩි දේශපාලන උරුමයන් කීපයකුත් තියෙනවා. ඒවත් එක්ක ඇවිල්ලා නමුත් යම් තැනකදී තීරණාත්මක තැනකදී මං ඒ දේශපාලන උරුමයන් වලින් එළියට ඇවිල්ලා මගේ ස්වාධීන තීරණ අනුව මට හරි කියලා හිතන දේ අනුව මම ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා ඒ වගේම අපි 2015 ජනවාරි 8 අර මහින්ද රාජපක්ෂ ගෙන ආපු ඒකාධිපති පාලනය බිඳ දාන්න මමත් තරුණයෙක් විදියට උතට මට අවුරුදු 22ක් වගේ. ඒ වගේ කාලයකදී මම මැදිහත් වෙලා විවිධ අයුරින් එකටත් එකතු වුණා. ඊට අමතරව අපි ඒකෙන් පස්සේ ඔය කමියුනිස්ට් පක්ෂයේ සම සමාජ පක්ෂවල අය අපි කැඩිලා එළියට ඇවිල්ලා අපි එළිය සටන් කරා ජනවාරි 8 ව්‍යාපාරය වෙනුවෙන්. ඊට පස්සේ අපි ජනතා විමුක්ති පෙරමුණත් එක්ක දිගින් දිගටම සාකච්ඡා මාලා ගණනාවක් කරා. වමේ බලවේගය කොහොමද එකතු කරන්නේ නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය කොහොමද එකතු කරන්නේ කියන අරමුණ ඇතුව ඒ හරහා අපි ජාතික ජන බලවේගය ගොඩනගා ගන්න අපට හැකියාව ලැබුණා. ඔබ දේශපාලනයේ කොච්චර කාල රැඳිලා ඉන්නවද? මම ගත්තොත් දේශපාලනයේ ආරම්භය කියලා මොකද අර මං කිව්වේ දේශපාලන උරුමයන් එක්ක එන්නේ කිය. උතේට අවුරුදු 7-8 ඉඳලා මම ওই මැයි රැලි වලට සහභාගී වෙනවා. එහෙම ගිහිල්ලා ටිකෙන් ටික මට යමක් කමක් තේරෙන කාලේ. ඒ කියන්නේ අපසු උසස් පෙළ කාලේ. එතකොට මම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ නිරත වෙන කාලේ. උතේට මම ඊට අමතරව මම ඉන්දියාව වගේ රටවල් වල සාමය සහ ගැටුම් නිරාකරණය කියන දේ ගැන අධ්‍යයනය කරා. ඊට අමතරව බ්‍රසීලයේ සාවෝ පාවුලෝ වල උසස් අධ්‍යාපන ආයතනයකින් ඒත් සමාජවාදය ගැන මම අධ්‍යාපනය ලැබුවා. ඊට අමතරව විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ සමාජ විද්‍යාව සම්බන්ධව. ඒතර අන්න ඒ වගේ මගේ අධ්‍යාපනය වේවා, මගේ සමාජය වේවා, මගේ පෞල් සබඳතාව වේවා ඒ ඔක්කොම බොහොම දේශපාලනික දේවල්. ඉතින් ඒවත් එක්ක ඇවිල්ලා මං හිතන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ මතක ඇති කාලෙක කියලා. මතක ඇති කාලෙක ඉඳන් මං දේශපාලන වැඩ කටයුතු වල නිරත වුණා. මේ රටේ මේ පවතින තත්ත්වයන් එක්ක අපි ඒකට දායක වුණ නැත්නම් ඒක ලොකු අඩුපාඩුවක් විදියට මං සලකනවා. ඒකින්ද ඒකට මම මැදිහත් වෙලා ඉන්නේ. ඒ දේශපාලනයට ඇයි ආදරය කරන්නේ? දේශපාලනට ආදරය කරන්නේ ඇයි කියලා ඇහුවොත් ඕක හොඳ ප්‍රශ්නයක් ඔයා ඇහුවේ. මොකද මගෙනුත් මගේ මිත්‍රයෝ හිතවත්තු අහනවා මේ පාඩුවේ ජොබ් එකක් කරගෙන නැත්නම් රැකියාවක් කරගෙන ආර්ථිකය හදාගෙන හොඳට ඉන්න පුළුවන් නේ. ඇයි මේ ඔයා ඔච්චර ඉගෙනගෙන ඇයි මේ දේශපාලනයට එන්නේ කියලා. මගේ උත්තරේ තමයි ඒකට අපි රට හදන්න නම් ඒකේ ප්‍රධාන භූමිකාව තමයි දේශපාලනය. දැන් මේ අවුරුදු 1977න් පස්සේ තිබ්බ දේශපාලනය නෙමෙයි මම මේ කතා කරන්නේ. අපි වෙන රටවල් වලට ගිහිල්ලා ඒ ගත්ත අත්දැකීම් එක්ක සහ අපි කියවලා තියෙන ඉතිහාසයක් තියෙනවානේ. 1948 ඉඳන්ම මේ රට මේ දක්වා පරිහානියකට ඇවිල්ලා තමයි. නමුත් 1977ට කලින් අපි දේශපාලකයා කිව්වහම බොහොම හොඳ චරිතයක් තමයි අපි දැනගෙන තියෙන්නේ. කියන්නේ තමන්ගේ දේවල් විකුණලා දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ නැත්නම් තමන් මුකුත් හම්බ කරගෙන නැහැ. තමන්ගේ ව්‍යාපාර නැහැ දේශපාලනය කරලා. ඉතින් මමත් ඒ වගේ හිතන්නේ මේ දේශපාලනයට අපි වගේ අය ඇවිල්ලා මේ ක්‍රමවේදය වෙනස් කරන්න යම් උත්සාහයක නිරත වෙන්න. ඉතින් එතකොට ඒකේ කාල සීමාවක්ද නැත්නම් ඒකේ
වෙන මොකක් හරි දෙයක් නැහැ. අතන මගේ වටිනාකමක් තියෙනවා නම් මම ඉගෙනගත්ත දෙයක් තියෙනවා නම් ඒක මම මේ ලංකාව වෙනුවෙන් මම දායක කරන්න තමයි මගේ අදහස තියෙන්නේ. ඇයි මේ මඩ ගුහුරුවට ඔයා වැටුනේ? දැක්කද මේ ඩිෆෙන්ඩර් වල යන මාමලා විදින සැප? මම හිතන්නේ මෙන්න මේ සැප විඳින්නද ඔබ සූදානම් වෙන්නේ? නෑ ඇත්තටම දැන් අර කිව්වා මඩ ගොහරුවක් කියලා. මම හිතන්නේ ලින්දට වැටුනොත් ලින් කටෙන්මනේ ගොඩ එන්න වෙන්නේ. ඔය වැටුන ලින්දක. ලින්දට කියන්නේ දැන් රටම ලින්දට වැටලා ඉවරයි දැන්. අද තරුණයෝ ගත්තොත් කණ්ඩායමක් ඉන්නවා තෙල් පෝලිම් වල. තව තරුණයෝ පිරිසක් ඉන්නවා ගෑස් පෝලිම් වල. තව ටිකක් ඉන්නවා කිරිපිටි පෝලිම් වල. තව තරුණයෝ කණ්ඩායමක් යමක් තියෙන සෙට් එකේ ඉන්නවා පාස්පෝර්ට් පෝලිම් වල. මේක තමයි රටේ තරුණය. ඔතන මේ තාරුණ්‍ය මේ විදියට නම් යන්නේ අපේ යුතුයකමක් සහ වගකීමක් තියෙනවා අපි දේශපාලන ක්‍රියාදාරය විදියට සමාජ ක්‍රියාදාරය විදියට මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න. ඒතර මේවා වලට එරෙහිව අපි සටන් නොකරොත් කවුද සටන් කරන්නේ? අර පරණාය මෙහෙමයි මෙයාලා ඩිෆෙන්ඩර් වල යන්නේ මේ දේශපාලකයෝ කියන්නේ චරිතය මෙන්න මේ වගේ කියලා අපි ඇඳගත්ත චිත්‍රයක් තියෙනවානේ. ඒතර ඒ අය නම් දේශපාලකයෝ එතකොට මේක වෙනස් වෙන්න ඕනේ නැද්ද? මේ රට මේ විදියටම ගියාට කමක් නැද්ද? ඒකයි මගේ ප්‍රශ්නේ. ඔයාලා වගේම තමයි. පපුවට ගහගෙන පස් කාලා ආපු තරුණයෝ ගොඩක් ඉන්නවා. ඒ තරුණ ඇමතිවරු කාන්තාවන්ට රැකියා දෙන එක තමයි එයාලා කරන්නේ. ඉතින් මම හිතන්නේ මේ කම්සප්ප විඳින්න පාර්ලිමේන්තු යන රටාවක මම හිතන්නේ මොන හරි ඒ කම්සප්ප විඳින්න තියෙන ආශාවකට මේ මඩගොහරුවට පැන්නද? නෑ කොහෙත්ම නැහැ. ඒ කියන්නේ ඔය ප්‍රශ්නේ තාම වැදගත්. කම්සප්ප විඳින්න හරි නැත්තම් වෙන මේක රජ කාලේ නම් සමහර අය මේ දැන් අපේ රජ කාලේ සමහර අය රජ වෙලා තියෙන්නේ අතරම කම්සප්ප විඳින්න. මේක මේ එදා සිට අද දක්වා පවතින එකක්. මේක තමයි ඇත්ත. දැන් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ අද සැප විඳින රජවරු මං හිතන්නේ මීට වැඩිය දුකක් ආයේ අපිට මං හිතන්නේ ලංකාවේ තියෙන කියලා මට හිතාගන්න බෑ. ඔව් හරි දැන් අයියා කියන්නේ රාජාණ්ඩු ක්‍රමේ ඉඳන් රට ආපු විදියක් තියෙනවානේ. එතකොට ඒ විදියට එරෙහිව නැගී හිටපු තරුණයෝ තමයි ඔය 71 නැගී හිටියේ. 88 89 නැගී හිටියේ. මේ කතන්දර ගැන මගෙත් පෞද්ගලිකව යම් විවේචන තියෙනවා සමහර අරගල ගැන. හැම තැනම තරුණ නැගිටීම් වලින් තමයි රට මේ විදියට ගිහින් තියෙන්නේ. නැත්තම් අපි අද කතා කරන කන්නංගර දීපු නිදහස් අධ්‍යාපනය වේවා නැත්තම් නිදහස් සෞඛ්‍ය වේවා. ඔය ලංකාවේ මොකක් හරි හොඳ පැත්තට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පැත්තට ගිහින් තියෙනවා නම් ඒවා වලට අරඹුම ආවේ තරුණ නැගිටීම් හරහා. තරුණයෝ ඉල්ලපු අයිතිවාසිකම් නිසා තමයි කරන්න උනේ. ඒ වගේම රටේ ජාතික සම්පත් විකුණද්දී පිට ඇස්කන් වහගෙන බලාගෙන ඉන්න බෑනේ. එහෙම රැකගත්ත බොහෝ දේවල් තියෙනවා. එහෙම රැකගන්න බැරි වෙච්ච දේවලුත් තියෙනවා නැත්තේ නෑ. මේ මජර ආණ්ඩු මේ අවුරුදු 74ක් තිස්සේ ගිය මේ ආණ්ඩු කවදාවත් මේ අපි කැමති දේවල් කරන්නේ නෑ. එයාලා බලයට ඇවිල්ලා එයාලගේ සුඛ විහරණ ඔක්කොම තර කරගෙන ජීවත් වෙනවා මිස අර සාමාන්‍ය ජනතාව ගැන බලන ස්වරූපයක් අපිට පේන්නේ නෑ. ඒකනේ අද මේ පාස්පෝර්ට් පෝලිම් වලයි මේ තෙල් පෝලිම් වලයි තරුණයන්ට ඉන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක අපි වගේ තරුණයොත් අපි නිහඬව වෙලා කමන්නේ මෙයාලා මෙහෙමනේ කරන්න කියලා අපි බලන් හිටියොත් අපේ මතු පරම්පරාවට කියන්නේ එකක් අපේ අවුරුදු 20 ගණන් වල තරුණයන් ඊට අමතරව අපේ ඉපදින්න නංගිලා මල්ලිලාට මේ රටක් නැති වෙයි. ඉතින් මේක මෙහෙමයි මේක මේ විදියට යන්නේ කියලා අර දේශපාලනය ගැන අපි දාගෙන ඉන්න කණ්ණාඩි දෙක ඒ විදියටම බලාගෙන හිටියොත් මේක වෙනස් කරන්න නැතුව අපිට මේ රට මේ තියෙන මට්ටමේවත් නැති වෙයි. බොහොම සතුටු වෙනවා මම එන්න හිටපු මාතෘකාවකට මෙතුමාව ප්‍රවිෂ්ඨ වුණා. තරුණයෙක් විදිහට තරුණයෝ මේ රටේ විවිධ අවස්ථාවන් වල නැගිටලා තියෙනවා. ඔබතුමා දකින්නේ ඔබතුමාගේ පියතුමා ඝාතනය කරන්න උත්සාහ කරපු පක්ෂය අද එකතු වෙලා ඉන්නේ. ඒක ගැන. එතකොට ඔබතුමාත් අපච්චිත් එක්ක පුංචි තරහක්වත් තියෙනවද? නෑ. එහෙම කිසිම තරහක් නැහැ. මගේ පවුල ගත්තොත් මමයි කළ හතරයි මමයි අම්මයි තාත්තයි. එතකොට මට ඔය දේශපාලන අතීතය ගැන ලොකු කතන්දර මම අහලා තියෙනවා. මම දැකලා නැහැ මොකද මම 1994 නේ ඉපදෙන්නේ. එතකොට මේ ඔය 88 89 කාලේ තාත්තව මරන්න ගෙදරට JVP සහෝදරවරු වෙනවා කියන එකත් එතකොට ඒ හා සම්බන්ධව මට විවේචන නැත්තේ නෑ. මට විවේචන තියෙනවා පෞද්ගලිකව මගේ තාත්තව මරන්න ආපු ඒවා සම්බන්ධව. සහ තාත්තගේ යාළුවෝ තාත්තා එක්ක එකට දේශපාලනය කරපු ගොඩක් අය ඝාතනය වෙලා තියෙනවා. ඒව ගැන යම් තැන්වලදී යම් විවේචනක් තියෙනවා. ඒ වගේම සමහර තැන්වලදී මම දකිනවා අපේ තාත්තලාගේ වුණත් අඩුපාඩුකම් දේශපාලනිකව ඒ වෙනස් වීම තියෙනවා. ඒක වෙන්න පුළුවන් ඕනම රටක අරගලයකදී මිනිස් ඝාතන සහ විවිධ අඩුපාඩුකම් වෙනවා. ඒවා 100% තාම හොඳයි කියනවත් ඊටාම නරකයි කියනවත් බෑ. ඉතින් මම දකින්නේ අද ජනතා විමුක්ති පෙරමුණත් එක්ක මම එකට ඉන්නවා කිව්වේ
අපි ජාතික ජන බලවේගයේ හැදුවා. ජාතික ජන බලවේගයේ තව විවිධ කොටස්කාරයෝ සංවිධාන තියෙනවා 30ක් විතර. ඒ සංවිධානවල එක සංවිධානයක් තමයි මාත් නියෝජිත. මට ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අද වෙද්දි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට හේතුව මම 1994 ඉපදෙන්නේ. 1994 ඉපදිලා මේ දක්වා අවුරුදු 27ක් මම දැකලා තියෙනවා සක්‍රීයව දේශපාලනේ ඉන්න හොඳම දේශපාලන පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ. ඒක ගැන අවිවාදයක් නැහැ. ඒකට හේතුව තමයි මේ වෙනකන් කවුරු කොහොම කිව්වත් ජනතා විමුක්ති පෙරමුණේ එක දූෂිතයෙක් කියන්න පුළුවන් නම් මේ ජනතා විමුක්ති පෙරමුණ මෙන්න මෙයා දූෂිතයි. ඒ හින්දා මෙන්න මේ පක්ෂය දූෂිතයි කියලා. නැත්නම් එක්කෙනෙක් කියන්න ගල් කැටයක් අතින් අරන් ගහපු 94 ඉඳන් මේ දක්වා. එහෙම අතීතයක් නැහැ. ඒ හින්දා මම බය නැහැ අද අර 1988 89 ගැන කාලේ කියනවනේ. මගේ වයස තරුණයොත් කියනවා 88 89 මෙහෙම කරා. හැබැයි ඉපදිලවත් නැහැ. දැකලවත් නැහැ. හැබැයි ඒවා තමයි කියන්නේ. මොකක්ද ඒ කියන්නේ? අර මව්පිය උරුමයන් යටතේ ආපු නැත්නම් අම්මලා තාත්තලා කියන එකත් අර ගිරව් වගේ කියනවා. අලුත් තරුණයෝ විදියට අපිත් ඒකම කියනවා නම් අපේ තරුණකම වැඩකුත් නැහැ නේද? මිනිස්සු කියන්නේ වෙනස් වෙන්න ඕනේ. වෙනස් වීම මත තමයි ගොඩනගන්නේ අනාගතේ. ඔබගේ වෙනස් වීම හොඳයි. නමුත් ඔබ එක කඳවුරක ඔබගේ පියා එක කඳවුරක. පියා වෙන කඳවුරක. දැන් ඕක මං හිතන්නේ අපෙන් අහනවා සාමාන්‍යයෙන් අපි ලොකු පවුලුත් නෙමේ අපි සාමාන්‍ය දේශපාලනය කරපු නැත්තම් අපි නුවර දිස්ත්‍රික්කයේ ඇතුලේ යම් වැඩ කරපු අපි බොහොම සුළු ඉතාමත් සාමාන්‍ය පවුලක්. හැබැයි ඒ දවස්වල බණ්ඩාරනායක අනුර බණ්ඩාරනායක මහත්තයා UNP එකකින් දේශපාලනය කරනවා. එතකොට සිරිමාව බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ. එතකොට යම් කාලයකදී චන්ද්‍රිකා සහ සිරිමාව තැන් දෙක දේශපාලන. එතකොට ජනාධිපතිතුමේ මම හිතන්නේ අනුර බණ්ඩාරනායක එක්සත් ජාතික. ඒ වගේ දේශපාලනයේට ඒ කට්ටිය ඒ විදිහට කරද්දී ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි වගේ පොඩි පවුල් වල අය වෙන වෙන තැන්වල දේශපාලනය කරද්දී ඒක ලොකුවට දකින්නවා සමාජය. සමාජය හිතන්නේ තාත්තගෙන් පුතාට එන්න ඕනේ, පුතාගෙන් තාත්තට යන්න ඕනේ. එන්නේ එහෙම දේශපාලන උරුමයන්නේ. ඉතින් මං කියන්නේ මගේ තාත්තා මට උගන්වලා තියෙනවා. මගේ තාත්තා මට දැනුම ලබා දීලා තියෙනවා. මම දන්නවා තාත්තා දූෂිත නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ මට. හැබැයි දේශපාලන කාරණාවේදී එයා ආර්ථිකය ගැන දකින දෙයි, මම ආර්ථිකය ගැන දකින දෙයි. මම යම් විදියකට සමාජවාදී ප්‍රවිෂ්ටයක් ගන්න. එයා වෙන විදියකට තමයි මේක දකින්නේ. මේ ප්‍රශ්න දිහා දකින්න. නැතුව අපි ජාතිවාදයට විරුද්ධයි. අපි ගොඩක් තැන්වල එකට ඉන්න පුළුවන්. නමුත් දේශපාලන කාරණාවේ එයා දකින්න සාම්ප්‍රදායික දේශපාලනය නෙමෙයි මං දකින්නේ. මං ඊට වඩා එහා දෙයක් දකිනවා. මං කියන්නේ මේ පරණ දේශපාලන පක්ෂ දෙකටම එක්සත් ජාතික පක්ෂයේ වේවා, සමගි ජන බලවේගයේ වේවා, පොහොට්ටු වේවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වේවා මේ ඉන්න කණ්ඩායමටම නම් ආයෙ රටබාර දෙන්නේ මේ රටේ අනාගතය යන්නේ. ඒකින්ද තමයි මේ අපි වෙනස් වීමට බය නැහැ කියන එක කියන්නේ මුලින්ම. තාත්තගේ මගේ තාත්තා පුතා විදියට තියෙන සබඳතාවය ඒ විදියටම තියෙනවා. හැබැයි දේශපාලන කාරණාවේදී අපි දෙන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රවිෂ්ටයකට මෙහෙම මාර්ගයකට අවතීර්ණය වීම මං හිතන්නේ සමාජයට ලොකු ආදර්ශයක්. මං ගත්තොත් ඒ දේශපාලනේ මං වෙනස් විදියකට හිතන්නේ. ඇත්තටම මගේ තාත්තා කලින් වාමාංශිකයෙක් විදියට දේශපාලනය කරලා ඒ වාමාංශික පොත්පත් තමයි මම කියෙව්වේ. ලෙනින්ගේ වෙළුම් 14 මම කියෙව්වා. එතකොට මාක්ස්වාදය ගැන තියෙන පොත් මම ආසාවෙන් කියෙව්වා. ඒ දාස් කැපිටල් වගේ පොත් මම පරිහරණය කරේ. අන්න එහෙම ඇවිල්ලා මට තාත්තා කොතනට ගියත් මට පොඩි වාමවාදී ප්‍රවිෂ්ටයක තමයි මම ඉන්නේ. මගේ ආර්ථික දර්ශනය ගත්තත් සමාජවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය එක්ක යන තැනක තමයි ඉන්නේ. මොකද මේකට තව අටුවා ටික ඕනේ නැහැ. මේ සමාජ ක්‍රමයේම මෙච්චර ගිල්වලා තියෙන්නේ. පවත්වාගෙන ආපු ආර්ථික දර්ශන නිසානේ. ජාතික වැඩපිළිවෙලක් නැහැ, රාජ්‍ය ප්‍රතිපත්ති නැහැ. ඒ මුකුත් නැහැ. දැන් මේ දවස්වල හොඳටම පේනවා පවුලක් විසින් කොහොමද රට පාලනය කරන්නේ. විද්‍යා විෂය උගන්වන උසස් පෙළ ගුරුවරයෙක් ඒ තමන්ගේ සිර්සු පරපුර ඉතින් මේ විද්‍යා විෂය විතරක් නෙවෙයි තව මේ රට ගැන දේවල් ඔය MCC කිවිසුම එහෙම අරන් බොහොම කෑ ගහලා අපිට රටක් නැති වෙයි කියලා කිව්වා. ඒ වගේ එතකොට ඒ හිටපු සිසු දරුවෝ ටිකට දැනුණා ඇත්තටම අපේ රටක් නැති වෙයි කියලා. ඒගොල්ලෝගේ පළවෙනි ඡන්දේ මං හිතන්නේ මේ උසස් පෙළ පන්තියේ තියෙන. ඒගොල්ලෝ හැරුණා ඇත්තටම අපේ රටක් නැති වෙයි කියන හැඟීම ආවා. මේ තරුණයෙක් විදිහට මොකද තරුණයෝ විදිහට ගන්න තීරණ විතක හරියන්නත් විතක වරදින්නත් පුළුවන්. ඒ වගේ වශී වෙලාද? ඇත්තටම කිව්වොත් මුලින් මතක් කරපු අර විද්‍යාදේශකෙක් නේද කිව්වේ? ඔව් ඔව්. විද්‍යාදේශකයා ගැන නම් ඔය MCC කියන ගිවිසුම ගැන ලොකුවට කතා කරන්නේ. මම නම් දකින්නේ ඒක එයා එක්තරා විදියකට මේ ජනප්‍රියවාදය වෙනුවෙන් කරගත්ත වැඩක්. එයාගේ YouTube නාලිකාව ඒ වෙලාවේ රීච් වුණා. ඒ වගේම එයාගේ කතාව ගොඩක් ෂෙයා වුණා Facebook කරා. ආදරෙන්නේ කතා කරේ. ජාතිකත්වයේ කියන එක නැත්තම් මේ පපුවට ගහගෙන දැන් මහින්ද රාජපක්ෂ අපි දැක්කා යම් කාලයක දන ගහලා පොළොවට වඳිනවා. ප්ලේන් එකෙන් බහපු ගමන් පොළොවට වඳිනවා.
ඒතර ඒ වගේ දේවල් වලට මිනිස්සු රැවටිච්ච කාලයක් තියෙනවා. අර වගේ කතා වලටත් රැවටිච්ච කාලයක්. අනුර කුමාර දිසානායක සහෝදරයව මම ඊටම කිට්ටුවෙන් ආශ්‍රය කරලා තියෙනවා. කතා බහ කරලා තියෙනවා. මම දකින්නේ අනුර කුමාර දිසානායක සහෝදරයයි කතික හැකියාව අතින් ඊටාම ප්‍රගුණයි. හැබැයි එතුමා බොරු කියන්නේ. ඒකයි එතන තියෙන වෙනස. කතිකත්වයෙන් ඊටාම හොඳ දේවල් සහ හොඳ අදහස් තියෙනවා. සහ කතිකත්වයේ විතරක්ම නෙමෙයි කතිකත්වයට එහා ගිය වැඩ කරලා පෙන්නලා තියෙනවා. අර 2005 වගේ මාස 14ක පොඩි ආණ්ඩුවක පොඩි කොටස්කාරයෙක් විදිහට හිටියන්නේ. ඒ කාලේ ඔය අනුර කුමාර දිසානායක, ලාල්කාන්ත, විජිත හේරත්ලා ඇමතිකම් යම් ප්‍රමාණයක් දැරුවා. අන්න ඒ කාලේ කෘෂිකර්ම අමාත්‍යාංශය කරපු විදිහේ හැම අනුර කුමාර දිසානායක සහෝදරයා පෙන්නලා තිනවා රට කොහොමද කරන්න පුළුවන් කියලා. මේ පවතින ක්‍රමවේදයේ යටතේ රට ගොඩනගිය හැකි කියන බලාපොරොත්තුව රටට දීලා තියෙනවා. ඒක ලොකු දෙයක්. මම හිතන්නේ අනිත් දේශපාලන පක්ෂ ගොඩක් අය කියනවා මේ වෙද්දි අපේ රට බංකොලොත් වෙලා මේ වෙද්දි අපේ රටට යන්නේමන්නේ අපේ රට ඉවරයි ආය කවුරු ආවත් මුකුත් කරන්න බෑ කියලා. හැබැයි අපි ඒක පිළිගන්නේ නැහැ. අපි කියන්නේ මේ රට මේ තත්ත්වෙන් හෝ ගොඩ දාන්න පුළුවන්. ඒකට අපි සහ මහජනතාව සහ අර මුළු ක්‍රමවේදයම යම් කැපකිරීමක් කරන්න වෙනවා. දේශපාලකයෝ ලෑන්ඩ් රෝවර් වල ගිහිල්ලා, දේශපාලකයෝ ඩිෆෙන්ඩර් වල ගිහිල්ලා, ලොකු මේ සිකියුරිටි ගාඩ්ලා අස්සේ ගිහිල්ලා එහෙම දේශපාලනය කරලා මේ රට ගොඩ නගන්න බෑ මහත්තයා. ගොඩ නගනවා නම් ගොඩ නගන්න පුළුවන් ක්‍රමවේදය තමයි ඉස්සල්ලාම අර උඩම ඉන්න සාමාන්‍ය ලංකාවේ නම් දේශපාලකයා කියන චරිතය එන්න ඕනේ පල්ලෙහාට බිමට බහින්න ඕනේ. දේශපාලකයා කියන චරිතය මහජනතාවට පෙන්නුවොත් අපි කැපකිරීම කරනවා අපි මේ විදියට වැඩ කරනවායි කියලා මහජනතාව ලෑස්ති යම් කැපකිරීමක් කරන්න. හැබැයි මේකේ වෙලා තියෙන්නේ දෙන්න පුළුවන් දසවද හැම දෙයක්ම මහජනතාවට දීලා දේශපාලකයා සුරසැපෙයි. ඉතින් මහජනතාව මේ විදියට කෑ ගහන එක බොහොම සාධාරණයි වන්නන් දකින්න. ඔබට තියෙනවා ලොකු වගකීමක්. ඔබ තරුණයෙක් විදිහට තරුණයන්ට දෙන අදහස මොකක්ද රටේ දේශපාලනයට සහ රට හැදීම පිළිබඳව ඔබ දරන මතය මොකක්ද? අවසන් වරට මම ඔබගෙන් අහනවා. මම හිතන්නේ තරුණයෙක් විදියට මට තියෙනවා යම් දේශපාලන මතයක්. මම කියන්නේ මගේ මතයට මෙන්න ඕනේ කියන කාරණාව නෙමෙයි කියන්නේ. හැබැයි අපි හරි දේ හරි විදියට දකින්නත් අර සාම්ප්‍රදායික නිල් කොළ රතු ඔය කියන මොන දේශපාලන ක්‍රමයේදී වුණත් පළවෙනිටම මම හිතන්නේ අපි පුරවැසියෙක් වෙලා ඉන්නවා. පුරවැසියෙක් වෙලා පුරවැසි භූමිකාවක් තියෙනවා රටට ඉටු වෙන්න ඕන. ඉස්ලාම් පුරවැසියෙක් වෙලා අපි සක්‍රීයව ඡන්දදායකයෙක් විදියට අපි මැදිහත් වෙනවානේ විවිධ අවස්ථාවලදී. අන්න ඒ වෙද්දී අපි බොහොම බුද්ධිමත්ව හිතන්න ඕනේ. ඉස්සර කාලේ අපේ අම්මලා තාත්තලා ගෙනාපු සමහර දේවල් නිසා අද අපි දුක් විඳිනවා. මේ රට මෙහෙම තියෙන්න ඕන රටක් නෙමෙයි. ඔය බ්‍රිතාන්‍යයෙන් මේ රටට නිදහස හම්බ වෙද්දී අපිට බ්‍රිතාන්‍යයට ණය දෙන්න තරම් සංචිත තිබිලා. හැබැයි අද වෙද්දී සංචිත සතියක් රට දුවා ගන්න සංචිත නැති තත්යකටපත් වෙනවා. උතර මේවා වලට වගකිය යුත්තේ අපිද? අවුරුදු 27ක් වෙන මමද? නැත්තම් මට වඩා බාල නංගිලා මල්ලිලාද? නැත්තම් ඉපදෙන්න ඉන්න කුඩා දරුවෝද? එක ළමයෙක් ලක්ෂ 7කට විතර නායකාරයෙක් වෙලා තියෙන්නේ මේ අපි කරපු මොකක් හරි పూర్වයේ කර්මයක් නිසාද? එහෙම නෙමෙයිනේ. උතර අපි දකින්නේ අපේ අම්මලා තාත්තලා ඡන්දෙන්පත් කරලා අවුරුදු 74ක් නිල්කොළ කියන දේශපාලන උරුමයන් වලට ගිහිල්ලා. ඉතින් අපේ රටේ අනාගතේ නැති නැස්ති කරලා දාලා තියෙනවා. මං කියන්නේ මේවා පාඩම් ලෙස අරගෙන ඉතිහාසයෙන් පාඩම් අරන් දැන් වෙනස් වෙමු. වෙනස් වෙලා රට නිවැරදි මාවතකට ගෙනියන්න පුළුවන් ක්‍රමවේදයක් අපි ගොඩනගමු. ඒක කරන්න මේ වෙන රටකින් ඇවිල්ලා හරි නැත්නම් සල්ලි වලින් හරි වෙන මැර බලයෙන් හරි ඒව කරන්න බෑ. ඒව කරන්න පුළුවන් ලේසිම විදිහේ ඡන්ද බලය. ඉතින් තරුණයෝ විදියට මං හිතන්නේ මේ ලංකාවේ ඉන්න තරුණ ප්‍රජාව බොහොම බුද්ධිමත්. සමාජ මාධ්‍යවල හොඳට අපි දකිනවා මේ රටේ තත්ත්වයන්. ඒවා හරහා ඒවා වලට එකතු වෙලා අර ජාතිවාදය කියන එක අපි බැහැර කරමු. ආගම්වාදය, කුලවාදය කියන ඒවා අපි බැහැර කරමු. දූෂණයට අපි නොබිය විරුද්ධ වෙමු. අපි දකිනවා තෙල් පෝලිම් වල ඉද්දී සමහර අය ප්‍රභූ පැලැන්තිය අය ඇවිල්ලා වාහන දාලා තෙල් ගහගෙන යද්දී තරුණයෝ ඇවිල්ලා විරුද්ධ වෙනවා. මේ ඒවාලා එහෙම කරන්න බෑ කියලා. ඉතින් ඒවා හොඳ දේවල්. ඉතින් අපි කියන්නේ මේ දේශපාලකයාටත් වැරදි කරන සියලුම දෙනාට විරුද්ධ වෙමු. මං කියන්නේ අපි හෙට අනිද්දා පාර්ලිමේන්තුවට ගියොත් ජාතික ජන බලවේග විදියට අපි බලය ලබා ගත්තොත් අපි කරන වැරද්දකට වුණත් ඕන වෙලාවක අපි විවේචනය කරන්නේ. අපි කියන්නේ ඒකයි. බොහොම සන්තෝෂයි අපේ මේ වැඩසටහනට ඔබතුමා සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක බලන් ඉන්න අපේ හිතවතුන්ටත් ඒ වගේම මේක මෙහෙවපු ඔබතුමාටත් මේ අවුරුදු 74 පුරාවට අපේ රට වැටිච්ච තැනක් තියෙනවානේ. අපි මේ අවුරුදු 74 ගැන තවදුරටත් බැන ඉන්නවත් නම් තවදුරටත් මේක විවේචනය කර ඉන්න එකවත් නෙමෙයි කරන්නේ. අපිට තියෙනවා යම් දැක්මක් වැඩපිළිවෙල. ජාතික ජන බලවේග විදියට මමත් එක් කොටස්කාරයෙක් විදියට අපිට වැඩපිළිවෙලක් තියෙනවා. නියෝ කියන සංවිධානය හරහා ජාතික විද්වත් සංවිධානය හරහා ප්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කරලා තියෙනවා.
අපි කියන්නේ මූණවල වලට ඡන්ද දෙන්න එපා. අපි කියන්නේ පක්ෂ වලට ඡන්ද දෙන්න එපා. අපි කියන්නේ වැඩපිළිවෙලට ඡන්ද දෙන්න. වැඩපිළිවෙල කියවන්න. වැඩපිළිවෙල කියවලා බලලා රටට ගැලපෙනවාද කියලා හිතලා කරන්න පුළුවන්ද කියලා හිතලා එහෙම ඡන්ද දෙන්න. එහෙම නැතුව අර ඒ දවස්වල අපි අහලා තියෙනවා අර මහින්ද රාජපක්ෂ මහත්තයාගේ උඩු රැවුල හරි ලස්සනයි සාට් එකේ දාලා පුරහන් පාට සාට් එකේ දාලා හරි ලස්සනට ඇවිදින විදිහ වෙනස්. ඇවිදින විදිය වෙනස්. තේජවන්තයි. තේජවන්තයි. නායකයෙක් කියලා ගැම්මක් තියෙනවා. සිංහෙක් වගේ. කතා තියෙනවා. අපි කියන්නේ අන්න ඒ විදියට නම් හිතන්නේ අපේ රට ගැන බලාපොරොත්තුවක් තියාගන්න බෑ. ඒ වගේ නළුවන්ටම දෙන්න. ඒ වගේ නළුවන්ටම දෙන්න තමයි වෙන්නේ රට. අර නළුවෝද ඒවා අපට අදාළ නැහැ. රට කරන්න පුළුවන් හරි ක්‍රමවේදයක් තියෙන, හරි ප්‍රතිපත්ති මාලාවක් තියෙන, ජාතික වැඩපිළිවෙලක් තියෙන, ජාතික ජනබලවේගය වගේ එකක් වටා ජනතාව එක් වෙන්න. දැන් ජනතාවගේ ලොකු ජනතා ප්‍රසාදයක් තියෙනවා ජාතික ජනබලවේගය. අපි කියන්නේ අර ජන මතේ ජන බලයක් කරන්නේ. අර ජන මතේ ජන බලයක් කරොත් තමයි මේ රට ගොඩනගන්න පුළුවන්. එහෙම නැතුව නම් අපිට මේක කරන්න බෑ. අපි අවුරුදු 5න් 5ට ඇවිල්ලා කතා කරයි, අපිට සිම්බල කතා කරයි, මහ ජනතාව දැනුවත් කරයි, උද්ඝෝෂණය කරයි, මේවට විරුද්ධ වෙයි. හැබැයි අපිට බලය නැහැනේ. අපිට බලය නැති තැන අපිට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. හැබැයි අපි කියන්නේ අවුරුදු 5කට දීලා බලන්න. අපිට බැරි නම් ආයෙත් ගන්න ප්‍රශ්නයක් නැහැ. අර පරණ විදියටම යන්න. හැබැයි ජනතාව විදියට, තරුණයෝ විදියට මේ වෙලාවේ හොඳම වෙලාව වෙනස් වෙනවා. මොකද මේ වගේ ආර්ථික පරිහානියකට මේ වගේ රට බංකොලොත් වෙච්ච තත්යකට ආයෙ වැටිලා නැහැ. එහෙනම් මේ වෙලාවේ රට ගොඩනගන්න පුළුවන් නම් අපි එකතු වෙලා ගොඩනගමු. නැත්තම් තව අවුරුදු 5කට ගියාම රටේ කොයි තැන් විකිනලා කොයි විදියට තියෙයිද දන්න. ඒක තමයි. ඇත්ත කියන කළු සොද්දා හැමදාම කාගේ හරි හිත රිදුනත් ඇත්ත කියන බලාපොරොත්තුෙන් අදට නවතිමු. සුබ දවසක්. අපි නැවත වීඩියෝ එකදී හමු වෙනතුරු මේ ඉදිරියට මේ කතිකාවේ ඇති ගැටලු නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු සුබ දවසක්.